නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් දීර්ඝ කාලයක් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත සදහම් සාකච්ඡා මාලාව අපි ඔබට සමීප කරන්නට යෙදුණා. ඉතින් මේ මැයි මාසයේ උදාවන දවස අද පළවෙනි දවස. ඉතින් වෙසක් සමය ආරම්භ වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ තෙමාගුල සිහිපත් වීම නිසා අපට වචනෙන් විස්තර කළ නොහැකි උදාර ශ්‍රද්ධාවකින් හදවත පිරෙන නිමේෂයක් පොදු තත්වයක් හැමදෙනාගේම සිත් සතන් පුරා මේ උදාර සම්බුද්ධාසරය ගලාගෙන යන අවකාශයේ ලෝකයේ කවරතරමකින් අභියෝග සම්පන්න වුවත් අපගේ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කර ගැනීමෙන්ම අපේ හදවත් පුරා ගලන සැනසීම කෙබඳු වන්නේදයි පින්වන්ත ඔබ හැමදෙනාම දන්නවා. ඉතින් ඒ නිසා මේ වෙසක් මාසය ආරම්භ වීමත් එක්කම මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නවතම සදහම් සාකච්ඡා මාලාවක් ඔබට සමීප කරන්න උත්සාහ කරනවා. සම්බුදු සිතක අසිරිය නමින් ඒ අපි නම් කරන්නට යෙදුණා. ඉතින් මෙතෙන් සිට ඒ උතුම් සදහම් සාකච්ඡා මාලාව පින්වන්ත ඔබට සමීප කරන්න අපි සූදානම් වන්නේ. ඉතින් මේ සියල්ල මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා අපි පළමුවෙන් අදත් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ සාකච්ඡා මාලාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡා මාලාව ආරම්භ කරන මේ මොහොතේ මේ වැඩසටහන පිණිස සදැහැති දායකත්වයේ දරන පින්වතුන් පිළිබඳව වලගෙදර මන්නාවත්ත පදිංචි පින්වත් ජයසිරි ජයසිංහ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පින්වන්ත දූ දරුවන් පිරිස විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ හැමදෙනාමත් කැටුව ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නය වන්දනා කොටගෙන මේ දුර්ලභ පින්වන්ත නිමේෂයන් ලෝකේ පුරාම ආපදා තත්වයන් මව්බිම් පුරාමත් නිර්මාණය වන මේ අවකාශයේ තුනුරුවන්හි සරණ අපේ ජීවිතයට පමුණවා ගැනීම පිණිස මේ අවස්ථාවත් වෙන් කරගනිමින් මහා සංඝරත්නය වන්දනා කොටගෙන අපි සාකච්ඡා පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අලුත්ම සදහම් සාකච්ඡා මාලාව මේ වෙසක් මාසයේ ආරම්භ වෙන මොහොතේ ආරම්භ කරන්න සූදානම් වෙන අවස්ථාව ගරුතර මහා සංඝරත්නයේ අදහස ආශිර්වාදය දැනගන්න අපි සතුටුයි. අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මේ ධම්මග විවර කළ දුන්නු පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ 2021 එහෙමයි. විවහාර වර්ෂ. එහෙයි. එතකොට මේ මැයි මාසයේ පළවෙනිදා සිට අපි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 2565 වෙනි. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සම්බුද්ධත්වයේ පිරිනුවම් පාල 2565ක් සම්පූර්ණ වෙනවා. එහෙමයි. ඒ කරුණ මුල් කරගෙන අපි කල්පනා කළා අපි මිතුවක්කල් කරගෙන ආපු දහම් වැඩසටහනේ අපි නම වෙනස් කළා. ස්වාමීනි. සම්බුදු සිතක අසිරිය කියලා. එහෙමයි. මම මේ සම්බුදු සිතක අසිරිය කියන නම දාන්න යෝජනා කළේත් ඉතින් මේ සෑම බුද්ධ 84000ක් මේ බුද්ධ දේශනා ගත්තට පස්සේ මේ සෑම බුද්ධ දේශනාවක්ම සම්මා සම්බුදු කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච අසිරිමත් එහෙමයි ස්වාමීනි. එහෙමයි. එතකොට ඒ නිසා තමයි සම්බුදු සිතක අසිරිය කියලා
එහෙමයි. කරුණින් අපි මේ දේශනා පෙළහර එහෙමයි ස්වාමීනි. එය අපි කතා කරන්න කටයුතු කළේ. අපි මුලින්ම ඒතර පින් අනුමෝදන් කරන්න ඕන විශේෂයෙන් මේ දහම් වැඩසටහන මීට පෙර නම් තිබුණේ දහම් කැඩපත නමින්. එහෙමයි. ඒ සඳහා අපි 214ක් මං හිතන්නේ වැඩසටහන් අපි කළා. ඉතින් ඒ දක්වාම විශාල පිරිසක් මේ දහම් කැඩපත වැඩසටහනට සම්බන්ධ වෙලා දායකත්වයේ දරලා විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ප්‍රඥා ලෝක විවර කරගන්නට දහම් කැඩපතින් බලලා තමන්ගේ ජීවිතයේ වැරදි අඩුපාඩු හදාගෙන තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්නට සුගතියට යන රැකවරණ හදාගන්නට එහෙමයි ස්වාමීනි. සසර දුකින් නිදහස් වෙන බීජයන් හිත තුළ උපද්දව ගන්නට විශාල උපකාරයක් කළා. එහෙමයි. ඒ සියලු දෙනා ඉතින් ඒ සෑම උපකාරයක්ම සිදු කළ. ඉතින් මේ සෑම පිනක්ම උපදව ගන්න අපට අනුශාසනා කරන පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ පින් අනුමෝදන් කරනවා. සුවසේ මේ සම්බුද්ධ ශාසනයේ තව තවත් চিරාත් කාලයක් දෙව් මිනිස් ලෝකයා අතර නිර්මලව පිරිසිදුව දෙව් මිනිස් ලෝකයාට ශ්‍රවණය කරන්නට ඒ සම්බුද්ධ ශාසනයෙන් අල්ප හෝ පිහිටක් ගන්නට රැකවරණයක් ගන්නට විරවීරිය කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණේ සැලසේවා. ඒ වගේ මේ සඳහා උපකාර කළ සියලු දෙනාට සසර පුරාවට ප්‍රඥා ලෝක විවර කරගන්නට වරදින සෑම මොහොතකම නැගී සිටින්නට මේ සම්බුදු සසුනෙන් ඒකාන්ත ප්‍රතිඵල ලබා ගන්නටම ඒ රැස් කරා වූ උතුම් පින හේතු වාසනා වේවා කියලා මුලින්ම එහෙමයි. සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ අපි දහම් වැඩසටහනේ සම්බුදු සිතක අසිරිය නමින් තමයි එතකොට අද ඉඳන් වැඩසටහන දිගට යන්නේ. එහෙමයි. ඉතින් මම කල්පනා කළා මේ සත්පුරුෂ භූමියේ පරම සත්පුරුෂ භූමියක ආරම්භය කඩනෝන සත්පුරුෂ භූමියක ආරම්භය. එතකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න පෙරත් ලෝකේ සත්පුරුෂ උත්තමයෝ ඉන්නවා. නමුත් මේ සත්පුරුෂ උත්තමයන් වහන්සේලාගේ සත්පුරුෂ බව මේ දෘෂ්ටි ජාලයට මේ කාම රැල්ලට අහුවෙලා සිඳිල බිඳිල යනවා. එහෙමයි ස්වාමී. කුමක් නිසාද? සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධය ඒ සිතක අසිරිය අසන්නට ශ්‍රවණය කරන්නට නොලැබීම නිසා. එහෙමයි ස්වාමී. නමුත් ඒ නොකැඩෙන නොබිඳෙන සත්පුරුෂ ජනී ජනයාගේ මේ දෙව් මිනිස් ලෝකයා මවිත කරවන ඒ වගේම දෙව් මිනිස් ලෝකයාට මහා රැකවරණ සලස්වන ඒ උතුම් භූමිය එතකොට නිර්මාණය වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට ඒ බෝසතාණන් වහන්සේලා පත් වුණාට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඒතර අපගේ ශාස්ත්‍රු ඒ ආශ්චර්ය මනුෂ්‍ය දෙව් මිනිස් ලෝකයාට ශාස්ත්‍රු බඳු අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පහළ වුණාට පස්සේ තමයි ඒ දෙව් මිනිස් ලෝකයා සසරක් පුරාවට රැස් කරගෙන ඉන්න පින රැස් කරගෙන ඉන්න කුසලයේ රැස් කරගෙන ඉන්න යහපත රැස් කරගෙන ඉන්න ගුණය මේ බුද්ධ ශාසනයක් තුළ මල්ඵල දරන මොහොත. එහෙමයි ස්වාමීනි. ඒ ගුණ පරිපූර්ණ වෙලා නිකලස් මහෞතුමන් බිහිවුණු භූමිය නිර්මාණය කරන්නේ සම්මා සම්බුදු කෙනෙක්. එහෙමයි. ඉතින් මේ ධර්මයෙන් කරන්නේ ඒක. ස්වාමීනි ලෝකයට ස්ථීර සත්පුරුෂ භූමිය නිර්මාණය වෙන. එහෙමයි. දැන් බලන්න ඒක අසිරිය කොතරම් දෙයක්ද? ඒක තාමත් දැන් මේ 2565 වෙලා සපිරලා තියෙදි තාමත්. එහෙමයි. ඒකේ ඵල නෙලා ගන්න පිරිස මේ ලෝකේ ඉන්නවා මේ පිට. හරි ආශ්චර්යයි. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනා නම් අහෝ ඉදස උපතිස්සයන් වහන්සේට කුමක් වෙයිද? මොග්ගල්ලාණන් වහන්සේට කුමක් වෙයිද? එහෙමයි. එහෙනම් දහසක් ඒ තරහ මිනි මරාගෙන ආපු අඟුලිමාලයන්ට කුමක් වෙයිද? එහෙම නේද? ඒ සියලු දෙනා 80 මහා ශ්‍රාවකයන්ට කුමක් වෙයිද? ඒ ගුණ පිරු උත්තමයෝනේ. එහෙමයි. ගුණ පිරු උත්තමයෝ එතකොට. ඒතර මේ ලෝකෙට කලාතුරකින් එනවා දෙතිස් මහා පුරුෂ මේ ලක්ෂණ ලබාගෙන මහා පුරුෂයෝ වෙනවා මේ මහා පොළොවට. එතකොට මේ මහා පුරුෂයා
පවා පිළිසරණ ලබා දෙන්නේ. එතකොට මේ සම්බුද්ධයන් මෛත්‍රී බුද්ධ ශාසනය වෙද්දී ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන තව උත්තරමෙක් පහළ වෙනවා සංකනමි. එහෙමයි ස්වාමීනි. ඊතරම් ಗುಣ දරාගෙන එන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරන්න තරම් අප්‍රමාණ මහබෝසතාණන් වහන්සේ නමක් වගේම ಗುಣ පිරු. එහෙමයි. මහෝත්තමේ. හැබැයි එවන් මහෝත්තමේකට සම්බුද්ධත්වයේ හිමි වෙන අදාළ දේ නැත්තා. කුසලතාවේ නැත්තා. සක්විති රජ කෙනෙක් විදිහට නම් ඉන්නේ එතුමටවත් ඒ පිළිසරණ හම්බෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි හරිය විස්මිතයි. ඊතරම් ගුණ පුරපු ජීවිතේ පවා නැසිලා විනාශ වෙලා යනවා. එහෙයි ස්වාමීනි. දැන් අපි තුමු මේ සක්විති රජතුමා අනිවාර්යෙන් දෙවියන් අතරට යනවා. එහෙමයි. නමුත් දෙවියන් අතරින් පස්සේ කොහාට යයිද දන්නේ. රැකවරණයක් නැති තැන ස්වාමීනි. අන්න ඒකයි වැඩි කෙනෙක් රැකවරණයක් නේ. එහෙමයි. දැන් ඒකයි මම කිව්වේ ස්ථිර රැකවරණයක් නේ. එහෙයි. ස්ථිර පිහිටක් නේ. එහෙමයි. එහෙනම් ඒ ස්ථිර පිහිට සැලසෙන්නේ සම්බුදු සිතක අසිරියෙන් නේද? එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ සිතේම අසිරියනේ. මේ දහම් සක කියලා කියන්නේ මේ සෑම සූත්‍ර දේශනාවක්ම කියන්නේ මේ ධම්මපදයේ තියෙන පුංචි ගාථාවක් පවා සම්මා සම්බුදු කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච අසිරිමත් බව. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යමත් දෙයක් ඒක. ස්වාමීනි අපි සියලු දෙනාට මොනතරම් පාරිශුද්ධ පවිත්‍ර නිර්මල උතුම් දෙයක්ද ඒ කුඩා ගාථාවක් පවා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අසිරිමත් නේක. එහෙයි. ඒතර ඒ ආශ්චර්ය සිද්ධ වුණේ මේ බෝසතාණන් වහන්සේ ගෞතම බෝසතාණන් සම්බෝධ වුණාට පස්සේ. ඒක සිද්ධ වුණේ. එහෙමයි. ඒ ආශ්චර්යය. ඒතර හරිම අසිරිමත් එකට බලන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ ඒ උතුම් අවබෝධය මේ දෙව් මිනිස් ලෝකයට විවර වුණේ නැත්තම් ඒ සිතේ අසිරිය වචන වලින් ධර්මයේ විදියට මේ දෙව් මිනිස් ලෝකයා අතරට ගැලුවේ නැත්තම් නිකලස් මුනිවරු බිහි වෙන්නේ නැහැ මේ පිටට. එහෙමයි. අනාගාමී ශ්‍රාවකයෝ බිහි වෙන්නේ නැහැ මේ මිහි පිටට. සකදාගාමී ශ්‍රාවකයෝ බිහි වෙන්නේ නැහැ මේ මිහි පිටට. සෝත සතර පායෙන් සදහටම නිදහස් වුණු සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි වෙන්නේ නැහැ. ඒකාන්තේ නිවන මේ අරමුණු කරගන්න ධම්මානුසාරී සද්ධානුස්රාවී ශ්‍රාවකයෝ මේ ලෝකෙට බිහි වෙන්නේ නැහැ. එහෙනම් මේ පින් කරන ඇත්තෝ බිහි වෙන්නේ නැහැ. නිවන පිණිස පින් කරන ඇත්තෝ බිහි වෙන්නේ නැහැ. දැන් බලන්න මේ අහස උස්ට විහෙර විහාර හැදෙන්නේ. මේ වගේම මේ ආරාම හැදෙන්නේ. තෙරුවන් විශේෂයි. දැන් අද පිට රටවල් පවා අද ඒ වගේම බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ ඉපදුණු භූමිය, සම්බුදු බවට පත්වෙච්ච භූමිය, පළවෙනි ධර්ම දේශනා පැවැත්වුණු භූමිය, ඊළඟට පිරිනුවම් පෑ ස්ථානේ අදටත් දෙවිනිස් ලෝකයා වන්දනාමාන කරගෙන පින්පුරනවා නිවන පිණිස. නිවන පිණිස බීජය හදන්නේ. ඒක දානයක් දුන්නත් අද නිවන පිණිස බීජය බවට පත් වෙනවා තිරුවන් ගැන පැහැදීමෙන් දෙන දානේ. එහෙමයි. ඊළඟට සීලයක් රැක්කත් තිරුවන් ගැන පැහැදීමෙන් රකින්න සීලේ නිවනට බීජය බවට පත් කරනවා. ඉවසීම පුරුදු කළත් තිරුවන් ගැන සිහි කරගෙන, මෛත්‍රිය පුරුදු කළත් තිරුවන් ගැන සිහි කරගෙන, කරුණාව වැඩුවත් තිරුවන් ගැන සිහි කරගෙන, මේ උපේක්ෂාව වැඩුවත් තිරුවන් ගැන සිහි කරගෙන, ඒ සතර බ්‍රහ්ම විහරණ වැඩුවත් තිරුවන් ගැන පැහැදීමෙන් නිවන පිණිස බීජයකුයි අනිවාර්යෙන් හදාගන්නේ. එහෙමයි. බුද්ධ ශාසනයකින් බැහැරව ඒ සකල ගුණ පිරුවත් ඒක නිවන පිණිස බීජයක් නොවෙන්න පුළුවන්. නිවන පිණිස බීජයක් නොවෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි හරි අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ස්ථී අසිරිය වචන වලින් මේ දෙව් මිනිස් ලෝකයාට දහම් සකක් විදිහට ප්‍රවර්තන වුණාට පස්සේ ආශ්චර්ය කියන්නේ මේ නිවන පිණිස බීජ හදා ගන්නවා විවිධ අයුරින් මේ දෙව් මිනිස් ලෝකයා. ඊතර බලන්නේ ධර්ම දාණයට මේ උපකාර කරන ඇත්තෝ හිත හිතා සතුටු වෙන්න නිකලස් මුනිවරු බිහි වුණේ මේ දහම් සකෙන්. ඊළඟට අනාගාමී ශ්‍රාවකයෝ බිහි වුණේ එහෙනම් මේ ඔබ මේ මහන්සි ගන්න මේ ධර්මදේශනාවේ. ඔබ දායකත්වයේ දෙන ධර්මදේශනාවේ. සකදාගාමී ශ්‍රාවකයෝ බිහි වුණේ මේ දීර්ඝ සසරක හරක් වෙලා, එළුව වෙලා, ඌර වෙලා, කුකුල්ල වෙලා, බැටළු වෙලා මේ යන සසරට නිමාවක් තියලා සතර පායෙන් ඒකාන්තේ නිදහස් කරපු සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි කරවන්නේ ධර්ම ශ්‍රවණේ. මේ ධර්මයෙන් කරන්නේ ඒක. එහෙමයි. කල්පනා කරලා බලන්න ඕනේ මේ ධර්ම දාන දෙන පිරිස කොච්චර පිනක්ද රැස් කරගන්නේ. එහෙමයි. ආරාම විහෙර විහාර අහස උසට චෛත්‍ය බෝධින් වහන්සේලා මේ පූජනීය ස්ථාන නිවන පිණිස
මොහොතක් හෝ ඇඳලා පුදලා නිවන පිණිස හිත ඇතුලේ බීජයක් උපද්දනව නම් උපද්දන්නේ කුමක් නිසාද මේ ධර්මය මේ ශ්‍රවණයත් එක්ක. එහෙමයි ස්වාමී. ධර්ම දානයක අසිරිය තුල. එහෙමයි. ඊට මේ සෑම පිනක්ම නිවන පිණිස ගෙනියන සෑම පිනක්ම ධර්ම දානීය අසිරියක්. ධර්ම දානීය අසිරියක්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්ම දානයට සම්බන්ධ වෙන පිරිස ඒ උදාාර පින ගැන හිතන්න දෙව් මිනිස් ලෝකයාට නිවන් දොරටු විවර කරන්න තමන් කරන උපකාරයක් මේ. දෙව් මිනිස් ලෝකයාට සියලු සැප උදා කරවන්න කරන උපකාරයක් මේ. එහෙනම් සසර පුරා තමන්ගේ නිවන් දොරටු විවර කරන්නට සියලු සැප ලබන්නට සියලු දුක් දුරු කරන්නට අනිවාර්යයෙන් මේ පුන පිටිපස්සෙන් අනුග්‍රහ කරනවා තමන්ට. එහෙමයි. ඉතින් අද මම කල්පනා කළා එතකොට මේ සම්බුදු සිතේ අසිරිය මේ පැන නගින්න අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධත්වයට මූලිකවම බීජ හැදිච්ච හැටි. එහෙමයි ස්වාමී. පොඩ්ඩක් අපි කතා කරන්න ඕන. එහෙමයි. පහන් සිත් උපදව ගන්න ඕන. එහෙමයි. ඒක බව ආශ්චර්යයක්. මොකද මේ පාරමිතා නමින් සුන්දර දහම් වැඩසටහන් පෙළක් යනවා. අපි දැන් ඒ නිසා මම කල්පනා කළා මෙතනදී විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනා ඇසුරු කරගෙන බෝසතාණන් වහන්සේ පාරමිතා පිරුවා අයුරු. එහෙමයි. මේ පාරමිතා වැඩසටහන එතකොට ජාතක පාළි මුල් කරගෙන විශේෂයෙන්ම ඒ කියන්නේ මට කල්පනා වුණා ඒ නිසා මේ සූත්‍ර දේශනා ඇසුරු කරගෙන එහෙනම් මේ බෝසතාණන් වහන්සේගේ පාර පිරු ආකාරය කෙටියෙන් යම් ප්‍රමාණයක්. එහෙමයි ස්වාමීනි. මොකද මේ වැඩසටහන් පෙළට විශේෂයෙන්ම ඊට පස්සේ මේ පාරමිතා සංසාර පිරුවාකාර මේ සූත්‍ර දේශනා ඇසුරින් ඊළඟට විශේෂයෙන්ම ඒ බෝසතාණන් වහන්සේ දෙවියන් අතර සිටින ආකාරයේ සූත්‍ර දේශනා ඇසුරින් විස්තර කරන්න. එහෙමයි. මනුලොවට එන ආකාරය, ගිහිගේ වසන ආකාරය, ඊට පස්සේ නොයලුණු සිතින් මහා ප්‍රඥාවෙන් ගිහි ගෙදර වසන ආකාරය, ඊට පස්සේ මේ මහා පුරුෂයෙක්, මහා හස්තියෙක් දිවාග තියෙන කෙළපිඩක් අතහරින්නේ යම්සේද හරියට නිකන් මේ ගීගේ අතහැරලා දාලා යන විදිය මේ සූත්‍ර දේශනාවල බොහොම ලස්සනට මේ ලොමුදහ ගැන්වෙන ආකාරයෙන් තියෙන දේශනා තියෙනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒ විරාගී සිතින් මේ ජව සම්පන්න මේ සක්විති රජ වෙන්න ආපු මේ මහ පොළොවට ජය ගන්න ආපු මේ කුමාරයෙක් අවුරුදු 29ක භද්‍රේ යවුණේ කුමාරයෙක් අහෝ හුදකලා වාසයෙන් මේ වන ගොමු ඇසුරු කරමින් මේ තමන්ගේ ජීවිතය ගත කරන ආකාරය තරුණ වේදී. එහෙමයි. හරිම සොඳුරුයි. ඉතින් අය සියලු විස්තර අපි මේ දේශනා පෙළ ඔස්සේ කතා කරන්නයි අදහස තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් එතකොට අපගේ ගෞතම බෝසතාණන් වහන්සේ මේ උදාර සිත උපදවගන්නේ අසංකේය කල්ප ලක්ෂ 20කට පෙර. එහෙමයි ස්වාමී. අසංකේය කල්ප 20කට පෙර. සංසාරයේ ඒත් බොහෝ කොච්චර දුරද එතකොට. එහෙමයි ස්වාමී. ඉතින් මේ ඊතර හරි සුන්දර සිදුවීමක් වෙන මට හිතෙනවා මේක විග්‍රහ කරන්න. ඉතින් මේ ආචාර්ය මනුස්සෝ කියන උතුම් පොත්හන්සේගේ අපි ගුරු දෙවියන් වහන්සේ බොහොම ලස්සනට සොඳුරුව මේක විග්‍රහ කරනවා. ඉතින් මේ අසංකේය කල්පලක්ෂ 20කට පෙර සොඳුරු දෙයක් උදා වුණා. සොඳුරු දවසක් උදා වුණා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ මේ වෙලහෙළඳාම් කරන යන ගෙදරක ඉපදිච්ච තරුණයෙක් එතකොට මේ. එහෙමයි. ඒත් දුරු රටවල වෙලහෙළඳාම් කරන්න යනවා. ඉතින් මේ තරුණයා තමන්ගේ මහලු මවත් එක්ක යන්නේ එතකොට. මට පේන හැටි එතකොට විවාහ වෙලත් නෑ මං හිතන හැටියට. සමහරට කියන්න දන්නේ නෑ අපි. එතකොට මහලු මවත් එක්ක නැව් නැගලා යනකොට එතකොට මේ නැව මුහුදුපත් වෙනවා. එතකොට මේ ආශ්චර්ය සිදුවීමක් තියෙනවා මෙතන. එතකොට සමහර දහම් පොත්වල තියෙනවා. එතකොට මේ මුහුදුපත් වෙලා යනකොට දැන් මේ බෝසතාණන් වහන්සේ එක පැත්තක මහලු මව එතකොට තව පැත්තක දර කඩක් අල්ලගෙන ඉන්නවා. එතකොට මේ බෝසතාණන් වහන්සේ හරි අසිරිමත් මෙතන මේ සම්බුද්ධත්වයක බීජ සකස් වෙන්නේ මෙතන මහා ගුණයක් තියෙනවා. කොහොමද? එකක් තමයි දැන් මෙතන මේ රළ පහරින් දැන් මරණය ළඟයි. මොහොත මැද දැම්මේ. හැබැයි තමන් ඉපැද්දවපු මම කරට ගන්නේ තමන්ගේ මරණය තියලා. එහෙමයි ස්වාමී. ඒතර මරණය තමන් වැළඳගන්නේ මරණය. එහෙමයි. මවට දෙන්නේ ජීවිතය. එතන තමයි සුන්දරම කාරණේ. මවට ජීවිතය දෙනවා තමන් මරණය වැළඳ ගන්නවා. මේක තමයි නිවනට බීජයක් උනේ. ඒක ලෝකේ හරිම දුර්ලභ දෙයක් ඒක.
කල්පනා කරලා බලන්න මේ ලෝකේ දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ දීපු දුරන තමයි ඒ අයගේ දෙමව්පියෝ වෙනුවෙන් සමහර දීපු දන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම ලෝකයක් තියෙන්නේ. සැමියා වෙනුවෙන් සමහරට බිරිඳ දීපු දුන්නා, බිරිඳ වෙනුවෙන් සැමියා දීපු දුන්නා, මව්පියා වෙනුවෙන් දීපු දන්නේ නැහැ මේ ලෝකේ. ඒක මේක ආශ්චර්යද? මොකද ඒකට අපි සාමාන්‍ය හිතනෝනේ දැන් මම නම් මහලුයි. ප්‍රශ්නයක් නැහැ. එහෙමනේ හිතෙන්නේ. දැන් මේ පොඩි අය ගැන හිතන මේ පුංචි අයව. එහෙමයි. එහෙමනේ හිතෙන්නේ. එතකොට දැන් සමහරලා කාමයේ නිසා සමහරට අපි මුල් තැන දෙනවා ඔකට. එහෙයි ස්වාමීනි. මම වයසට ගිහිල්ලා. ඒතර මවට මුල් තැනක් දෙන්න, පියාට මුල් තැනක් දෙන්න නම් තමන්ගේ ජීවිතයට වඩා ඒතන මුල් තැනක් දෙන්න නම් ගුණෙම දකින්න ඕන. එතන විශේෂත්වය තියෙන්නේ. එහෙමයි. ඒකයි සම්බුද්ධත්වයකට මහා බීජය බවට පත් උනේ. එහෙමයි. ස්වාමීන් අවසරයක් ලැබේවා දැන් ලෝකයේ හැසිරීම ඊට කොතරම් වෙනස්ද කියලා දැන් පහුගිය කොරෝනා වෛරසය ආරම්භ වුණු අවස්ථාවේ මේ බේරා ගන්න පුළුවන් අය පිළිවන් තරුණ උදවිය ගැන වැඩි අවධානයක් යොමු කළා. නමුත් ඕනි එහෙම එකක් තිබුණා. විශේෂයෙන් සමහර බටහිර රටවල් වල යුරෝපීය රටවල් වල අදහසක් පවා තිබුණා වයසකයිනේ මරණට කමන්නේ. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලෝ හිතුවේ මේ ආර්ථික ව්‍යවසායයට ඒගොල්ලෝ එකතු වෙන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ ඉවරයි. එහෙමයි. තරුණ පරපුර තමයි ජව සම්පන්න පිරිස. ඒ තමයි රකින්න ඕන. ඒකට ඒගොල්ලෝ සැලකුවේ කොහොමද? ආර්ථිකයේ සැලකුවා. ගුණයට තැන දුන්නේ. අද වෙනකම් මේ රටේ මේ ආර්ථිකයේ තියෙන්නේ මේ පිරිස නිසා නේද කියන අදහස අද නැහැ. එහෙමයි. නැති වෙලා ගියා. එහෙයි. කොහොමද නැති වුනේ අද? ගුණයට මුල් තැන නැති වෙලා ගියා. ගුණයට ගෞරවය නැති වෙලා ගියා. ගුණයට ඒ කියන්නේ ගුණයට ගෞරව කළේ නැහැ කියන්නේ ධර්මයට ගෞරව කළේ නැහැ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ගුණයට ගෞරව කළේ නැහැ කියන්නේ ධර්මයට ගෞරව කළේ නැති. මොනතරම් හිස් අවකාශයක් ඒකනේ කාන්තාරයක්. එවන් ලෝකෙක එකම එක තරුණෙක් මහමුහුද මැද මරණයට දිවි පුදාගෙන ගුණයට රකින්නවා. මුල් තැන දෙනවා. එහෙමයි සර්. මහමුහුද මැද තමන්ගේ මරණය තියාගෙන මරණය පෙනිපෙනී ධර්මීය දජය කරගෙන ඉන්නවා. ධර්මයට සත්කාර කරනවා. ධර්මයට සම්මාන දක්වන කුමක්ද? තමන් වැදූ මව රකින්නවා. ඒක තමයි ආශ්චර්යය. ඒකයි දැන් කට්ටිය හිතනෝනේ මේක එතරම් මේක බරපතලයි ඒක. ඇයි දෙයියනේ කල්පනා කරලා බලන්න චුට්ටක්. දැන් මවක් කියලා කියන්නේ මාස 10ක් මව කුසක් තුල තියන් ඉන්න දරුවෙක්. බලන්න මව කුසට දෙමව්පියෝ බොහෝ දෙමව්පියෝගේ ආවට පස්සේ හරියට වාඩි වෙන්න බෑ, හරියට ඇවිදින්න බෑ. හැබැයි එච්චර දුෂ්කරතා තියාගෙන අර දරුවා රකින්නවා, ඉරියව් වලින් පවා රකින්නවා. අපහසු ඉරියව් වල පවා වාඩි වෙන්නේ. සමහර දෙමව්පියෝ වචනින් පවා සංවර වෙනවා. සිතිවිලි වලින් පවා සංවර වෙනවා. සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවට හානියක් වෙයි කියලා. ඒතර එච්චර සෙනෙහසින් බලන කෙනෙක් නෑ ලෝකෙ එතකොට. එහෙමයි. මව්පියා නැරෙන තුරු දරුවෝ දිහා බලන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරුණට පස්සේ එහෙම නෑ වෙන කෙනෙක්. ඒකයි දෙමව්පියන්ට කියන ආහුණිය කියන වචනයක් තියෙනවා. හොයාගෙන යන සුදුසුයි. හොයාගෙන යන සුදුසු ඒ කියන්නේ සංඝයාටයි දෙමව්පියන්ටයි විතරයි කියන්නේ එතකොට ඒ කාරණේ කියන්නේ. එහෙමයි. වෙන අය හොයාගෙන යන සුදුසු නෑ. අද ලෝකෙ ඉතල කවුද හොයාගෙන යන්නේ? කවුද හොයාගෙන යන්නේ එතකොට අද? ත්‍රිවන් තරුණයෙක් මේ එතකොට මේ. මට ඕනේ මේක තමයි තරුණයාගේ චිත්තසංතානයේ ආශ්චර්ය කියලා දෙන්නේ මට ඕනුනේ. එහෙමයි ස්වාමීනි. ත්‍රිවන් තරුණයෙක් මේ ගුණේ දැක්ක එතකොට මේ. හැබැයි මරණයට දී පුදුල කරන්නේ මේක. ලීසි එකක් නෙමෙයි මේක. සාමාන්‍යයෙන් අපි ජීවිත කාලේ මේ සූපහසුයෙන් ඉඳගෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරේ තියන් උපස්ථාන කරනවා වගේ වැඩ නෙවෙයි මේක. තමන්ගේ මරණය පෙනිපෙනී කරන්නේ මේක. එහෙමයි. තමන්ගේ මරණය පෙනිපෙනී කරන්නේ. ඒතර සමහර මේ ධර්ම පොත්වල තියෙනවා, බණ කතා පොත්වල තියෙනවා. එතකොට මේ මෙතෙන්දී මේ සුද්ධාවාස බ්‍රහ්මිය උපකාර කරලා තියෙනවා. එහෙමයි. සුද්ධාවාස බ්‍රහ්මිය උපකාර කරලා තියෙනවා. ඒතර සමහර බණ කතා පොත්වල තියෙනවා සුද්ධාවාස දෙවියන්ම තමයි කියනවා ඊට පස්සේ මේ උදාර පුරුෂයාට සම්බුදු බවට පත් වෙන්න පවා සිටිවිලි උපැද්දුවා කියලා කියනවා. එහෙමයි. ඒක වෙන්න පුළුවනි. එහෙමයි සර්. නෑ කියලා කෙනෙකුට කියන්න බෑ. එහෙයි. දැන් සාමාන්‍ය කල්පනා කරලා බලන්න විවාහාර ලෝකේ සාමාන්‍යයෙන් තියෙන දරුවෙක් උගත් නම් ඒ දරුවට උමනාවක් නැහැ. සමහරට ගුරුවරයා තමයි දරුව ඉස්සරහට ඇදලා ගන්න. එහෙමයි. ඉතින් ගුරුවරයාට ඒ සිතිවිල්ල ඇති උනේ දරුවාගේ අර මේ දක්ෂතාවය දැකලා. එහෙමයි ස්වාමීනි. එහෙම අද ලෝකෙ නැද්ද සාමාන්‍ය? තියෙනවනේ. එහෙමයි. එහෙම සිද්ධියක් තියෙනවා. මේක සාමාන්‍ය ලෝකේ කවුරුත් දන්න විශාල පිරිසක් දන්න සිද්ධියක්.
ඉන්දියාවේ හිටිය බීම්රාව් රාම්ජී අම්බෙඩ්කර් කියලා කෙනෙක්. එතකොට මෙතුමා උපදින්නේ 1891. එහෙමයි ස්වාමී. මෙතුමා උපතින්ම හීනකුලේ. පුදුම විදිහට දුක් විඳිනවා. එතකොට තාත්තා වෙනව රාම්ජී සක්පාල් කියලා. එතකොට මෙතුමා මේ වෙලාවට කියන්නේ ඒ කාලේ ඉංග්‍රීසින්ගේ ආක්‍රමණයක් තිබ්බේ ඉන්දියාවේ. එතකොට මේ රාම්ජී මේ එතකොට ඉංග්‍රීසි විසින් යම් ප්‍රමාණයකට මේ ඉන්දියාවේ තිබිච්ච කුල ක්‍රමයට යම් මේ බලපෑමක් කළා. එතකොට මේ රාම්ජී සක්පාල් මෙතුමා එතකොට පවුලේ 14ක්. අන්තිමේ තමයි අම්බෙඩ්කර්. එහෙමයි. එතකොට මෙතුමගේ මම මිය යනවා. පුංචි කාලෙදී මට මතක හැටියට. එතකොට මේ සක්පාලට විශේෂත්වයක් තිබුණා. මේ එතකොට ඒ කාලේ ඉන්දියාවේ මෙයාව ගත්තා මේ යුද හමුදාවට. සාමාන්‍ය සෙබළෙක් විදියට. එහෙමයි. ඒකෙන් තමයි මේ වාසනාව පෑදෙන්න ගත්තේ. එතකොට මේ දරුවා ඉගෙන ගන්න පුදුම දක්ෂයි. නමුත් මෙයා ඉගෙන ගන්න ගියාට පස්සේ මෙයාට වාඩි වෙන්න හම්බෙන්නේ අනිත් ළමයි මේ සෙරෙප්පු මේ පාවාහන් ගලවලා ඇතුල් ඉන්නේ අන්න එතන වාඩි වෙන්න හම්බෙන්නේ. එහෙමයි තිබ්බේ. ඒතර ක්‍රීඩා කරන්න බෑ, දක්ෂතා පෙන්වන්න බෑ. අන්තිමට දැන් තාත්තා උනන්දු කළා මේ ගුරුවරයා උනන්දු කළා තාත්තව. උනන්දු කළා අන්තිමට කොහමද බොම්බායි ඉස්කෝලේකට දැම්ම එල්ෆිස්ටන් කියලා. ඊට පස්සේ මෙයා හොඳට ඉගෙන ගත්තා. ඉතින් දැන් මෙයාට ඊට පස්සේ උමනාව ඇතිවෙන පටන් ගත්තා. මොකද ඉස්කෝලේට ගියාට පස්සේ මෙයාට අනිත් පැත්තෙන් කැපිලි. එනවා මෙයා අන්තිමට දරාගෙන කොහොම හරි ඉවසගෙන ඉගෙන ගත්තා මෙයා. ඉගෙනගෙන කොහොම හරි යම් කාලයකද මෙයා ඒ කාලේ මට මතක ඒ කියන්නේ මේ සුද්දන්ගේ පාලනයේදී අවුරුදු 10කට මම ඔයගොල්ලන්ට ආයෙ ආවිලා සේවය කරනවා කියලා පොරොන්දු පිට මේ ඇමරිකාවට ගියා. දැන් මෙයා තනියෙන් නැගිටලා. කවුද නැගිටින්නේ? දක්ෂ ගුරුවරයා. එහෙමයි. එතකන්නේ. ඉතින් අදට වර්තමානයේ සිද්ධ තියෙනවා. එහෙමයි. ඒත් මම මේ චරිත පොඩ්ඩක් කියන විශේෂත්වයක් තියෙනවා. දැන් මේ ශ්‍රේෂ්ඨ චරිතයක් ඉන්දියාවේ. ඊට පස්සේ අන්තිමට මෙතුමා අවුරුදු 10 ඉවර වෙද්දි මෙයා ආයෙ ගෙන්න ගත්තා. දැන් ඊට පස්සේ මෙයාට සේවය කරන්න උනා. එහෙමයි. සේවය කරලා ඉවරලා ඊට පස්සේ මේක සාමාන්‍ය කාර්යාලය වැඩ කරනවා මෙයාට නැගිටින්න බෑ. දෙන්නේ නැහැ. අන්තර මෙයා ඒකට ආර්ථික මේ හොඳ විශේෂඥයෙක් විදිහට ලංකාවට ආවේ. ආර්ථික විද්‍යා ඩිග්‍රිය කරගෙන. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මෙයා දැන් අන්තිමට මෙයා මොකද උනේ? ඒ වගේම සිද්ධියක් වුණා තව මෙයාට දැන් ඒ ඉස්කෝලේදී දැන් සංස්කෘතිය ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න දෙන්නේ. මෙයා ජර්මනිය ගිහිල්ලා සංස්කෘතිය ඉගෙනගෙන ඇවිල්ලා මේ බ්‍රාහ්මණයන්ගේ කම් වැහෙන්න කතා කළා සංස්කෘතියෙන්. එච්චර විප්ලවයක් කරා මෙයා. නැගිට්ටුවේ කවුද? ගුරුවරයා. තාත්තා. ඉතින් මම කියන්නේ මේ සිද්ධි අපි හිතනෝනේ බොරුයි කියලා කියන අදහස්කක් කියන කට්ටිය ඉන්නෝනේ. එහෙමයි ස්වාමී. වර්තමානයේ මේ සිද්ධි අස්පනාමිට පෙනෙද්දී මේ එහෙමයි. සමහර කට්ටිය කියනවා ඒ සුද්ධාවාස දෙවියෙක් එහෙම ඇතුල් කරන්න බෑ මේ වගේ පණිවිඩ. ඕ හරි පුදුම විදිහට ගරහන්නනේ ඊට පස්සේ තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි කරුණක් විමස ගන්න හිතෙනවා දැන් දක්ෂතාවයේ ගුරුවරයා හඳුනාගත්තා වගේ ගුණය තමන් ගුණයට එළඹෙන විට ඒ ගුණයේ සංවේදී වන දෙවිවරු ගැනනේ ඔබ වහන්සේ දැන් අන්න හරි. එහෙමයි ස්වාමී. එහෙම එකක් තියෙනවා. එහෙයි. එතකොට දැන් ඒක මම ඉස්සරහට තව පොඩ්ඩක් විස්තර කරන්න හිටියේ. හරි පුදුම සිද්ධියක් වුණා. ඊට පස්සේ මේ අම්බේකාර්තුමා අන්තිමට කොහොම හරි මෙතුමා ඉන්දියාවට ඇවිල්ලා තමන්ගේ ආර්ථික උපදේශක මධ්‍යස්ථානයක් ඕපන් කළා. එහෙමයි ස්වාමී. අඩු ගානටවත් ඉන්නේ බ්‍රාහ්මණ ඉගෙන ගන්න. අන්තිමට මෙයා ලන්ඩන් ගියා. ලන්ඩන් ගිහලා ඊට පස්සේ මෙයා නීතියේ කෙලවරට ආවා. ඉන්දියාවට ආයෙනකොට නීතිය පිළිබඳ හොඳ විශාරද කෙනෙක්, ආර්ථික පැත්තෙන් හොඳ විශාරද කෙනෙක්. එහෙමයි. ඒතර ඒ වෙනකොට මම හිතන්නේ සුද්දන්ගෙන් පස්සේ ඉන්දියාව නීති සම්පාදක ඇමති කෙනෙක් විදියට ඇමති ධූරයක් දුන්නා මෙතුමට. එච්චර විප්ලවයක් කරා මෙයා. තමන්ගේ එතකොට දැන් තමන්ගේ අනිත් මහරි කුලයේ මෙතුමා. ඒතර තමන්ගේ යණී අනික් කටි සෑහෙන දුක් විඳිනෝනේ. ඒතර මෙයා ලොකු විප්ලවයක් කරා. මේ ලක්ෂ 6ක විතර ජනතාවක් මේ ග්‍රවුන්ඩ් එකකට ගෙන්නලා තිරුවන් සරණ පිටේවා මෙයා. මෙයා එතකොට ආර්ථිකමය වශයෙන් නීතිමය වශයෙන් මේ විශාල විප්ලවයක් කරා. එහෙමයි. අන්තර මෙතුමා මේ බලන්න මේ බ්‍රාහ්මණයන්ගේ තියෙන පහත් බව මෙතුමට ඊට පස්සේ ඉන්දියාවේ එතකොට මේ සිවිල් සමාජයේ කෙනෙකුට දෙන්න පුළුවන් උතුම් ගෞරවමය නාමයක් තමයි කාලේ ಭಾರತ රත්න කියලා. ඒ ಭಾರತ රත්න කියන සම්මානෙ දුන්නේ මැරුණට පස්සේ 1990. එහෙමයි සර්.
බලන්න එච්චර උදාහර චරිතයක් එච්චර විප්ලවයක් කළා මානුෂීය වශයෙන් විශාල විප්ලවයක් කළා ගුණයක පිහිටලා විප්ලවයක් කරපු ඒ පුරුෂයා පවා ඉස්සරහට ගෙනාවේ කවුද? ගුරුවරයා. තමන්ගේ තාත්තා. එහෙමයි. දැන් බලන්න එතකොට එහෙනම් බලන්න ඒක එහෙම එකක් තියෙනවා මෙහෙම සිද්ධියක් තියෙනවා මේ ලෝකෙක අපිට පේන්නේ තර්කානුකූලව කතා කරන්න බෑ ඒක. මේ වගේ සිද්ධි වලින් තමයි අපිට කතා කරන්න තියෙන්නේ මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා. ඒතර අපේ බෝසතාණන් වහන්සේගේ මේ උදාාර ජීවිතය දැකලා ඒතර ඒ ගුණයටත් ඒ පිනටත් සපෝට් කරන කට්ටිය ඉන්නවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ තියෙන ගුණයකුත් තියෙනවා නම් පිනකුත් තියෙනවා නම් අර පින විසින් තමයි සපෝට් කරන්නේ මෙයාට. දැන් බලන්න ගාන්ටි තාත්තා අර මේ සුද්දාගේ කාලේ මේ හමුදාවේ හිටියා මෙයා. එහෙමයි. ඒ නිසා තමයි මේ අවස්ථාව ඔක්කොම පෑදුනේ මෙයාට. ඔක්කොම පෑදුනේ ඒකත් එක්ක. එහෙමයි. ඒතර බලන්න මේ අපේ බෝසතාණන් වහන්සේගේ අර උදාාර ගුණයට සමහරලාට ගුණයට අසරිමත් දෙයක් වෙනවා මේ සිත් පිත් ඇති මහ පොළොව පවා කම්පා වෙනවා. එහෙමයි ස්වාමීනි. මේ ගහකොළ පවා සංවේදී. ඒක මේකේ ලෝකේ ස්වභාවයක් ඒක ධර්මතාවයක් ඒක. ඒකම සිද්ධි බොහෝ තියෙනවා ඒවා. ඒතර මේ සුද්ධාවාස බ්‍රහ්මීක් තමයි එතකොට මෙතුම දැන් මෙතුවට මේ සිතවිලි ඉපැද්දුවා කියන්නේ බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මොචේ පරේ තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බය. එහෙමයි. ඒ කියන්නේ සම්බුදු බව ලැබෙමි මම ලෝසතට අවබෝධ කරවන්නෙමි. මම සම්බුදු බව ලැබලා මම දෙව් මිනිස් ලෝකයට මේක අවබෝධ කරවනවා. එහෙමයි. ඒ වගේම කියනවා කිලිසුන්ගෙන් මිදෙමි මම අන් අය දෙයින් මුදවන්නෙමි. මමත් කිලිසුන්ගෙන් මිදලා දෙව් මිනිස් ලෝකයට මම මුදවනවා කිලිසුන්ගෙන්. එහෙමයි. ඒ වගේම මහා බිය ඇති සසර සයුරෙන් එතරටම පිහිනා යමමි. ඒ විතරක් නෙවෙයි අන් අයද භව සයුරෙන් එතරටම පමුණවන්නෙමි. ස්වාමීනි මේ මෑණියන් කරපිට තබාගෙන පොරබදින අවස්ථාවේ සමහර දහම් පොත්වල එහෙම තියෙනවා. එහෙමයි. ඊට සමහර දහම් පොත්වල තියෙනවා මේ ඒ ආවට පස්සේ මමත් ආශිර්වාද කළා කියනවා. අනේ පුතේ මේ බුදු වියන් සමහර අම්මලට එහෙම සිතවිලි ඇති වෙනවා. අර කියන්නේ දැන් මේ වගේ සිද්ධියකදී ඇති වෙන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. සමහර දෙමව්පියන්ට එහෙම දරුවන්ට සමහර ආශිර්වාද කරන අවස්ථා තියෙනවා. සමහර ගම්බදවල ආච්චිලා සීයලා පවා එහෙමයි. එල්ලුකර වැටහීම නැතිකමත් එක්ක සමහර කට්ටියම ආශිර්වාද කරනවා. ඒකෙන් කියන්නේ බුදු වියන් කියන අදහසම නෙමෙයි. ඔබ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ බවට පත් වෙන මේ කරපු උපකාරයට කියන අදහස. මේ අම්මටත් ඒ වගේ සිතුවිල්ලක් ඇති වුණා. එහෙමයි. ඒතකොට එහෙම වෙන්න බැරිද? පුළුවනි. එහෙමයි. දැන් අම්බෙක්කාරතුමාට මනුලෝම කෙනෙක් ඒ වගේ උපකාර කරන්න හිතුණා නම් ඒ දක්ෂතාවය දැකලා මෙවන් ගුණයකට සංවේදී නැත් දෙවියන්. ඒ දෙවිවරු යන්නේ මේ ගුණ වඩලනේ යන්නේ දෙවියන් අතර. එහෙමයි. දැන් සක්දිවිඳු පවා දිවි පරදුවට තියාගෙන දෙමාපියන්ට සලකන්නේ මේ එක ගුණයක් නේ සත්තුප්තව පදවල. ස්වාමීනි මේ මරණය අභියස මහා සාගරේ පුරුෂයෙකුගේ ඒ පරාක්‍රමය දෙවියන් පවා සැලී යනවා. අනිවාර්යයෙන්. එහෙමයි. ඒකයි මේ කියන්නේ ගුණයට. එහෙසම්. දැන් බලන්න අර මේ එක සිද්ධියක් තියෙන ජාතක කතාවල අර මේ ගුත්තිල මූසිල කතාවේදී දැන් මේ මූසිල හොඳට දක්ෂ වෙනවා පසුකාලේ ඉන්න ගෝලයා. දක්ෂ වුණාට පස්සේ මෙයාට අසත්පුරුෂ හිතක් ඇති වෙනවා ගුරුවරයා පරද්දන්න. එහෙමයි. හැබැයි අන්න එතකොට සක්දිවිඳු උපකාර කරනවා ගුරුවරයාට. ධර්මයට උපකාර. ඔව් ඒ සක්දිවිඳු කියනවා මම ගුරුවරුන්ට ඊට පස්සේ දෙමව්පියන්ට මේ සැලකීම මේ ගුණේ පුරුදු කරලා මෙතෙන්ට ආපු කෙනෙක්. ඒතර ගුණය වඩලා ගියපු කෙනා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ගුණයට තැන නැද්ද? ගුණයට තැන තියෙනවා. එහෙමයි. ඒක තමයි මේ ලෝකයේ ආශ්චර්යය. ඒතර එහෙම කිසි දෙයක් කල්පනා කරන්න නැතුව නිකන් අර නිකන් චෝදනා කරන්න පුළුවන් එක එක්කෙනාට. ඉතින් ඒවා ඉතින් අදාළ නැහැ. එහෙමයි. මේ ලෝකේ සිදුවෙන දේවල් මේවා. එහෙමයි. ඒතර බලන්න සුද්ධාවාසයේ වගේ ලෝකික එතකොට සම්බුද්ධ ශාසනය ගැන උදාර සිතින් හැමතිස්සෙම සම්බුද්ධ ශාසනයක ආරක්ෂාව. එතකොට දැන් සනන් කුමාර බ්‍රහ්මරාජය, සහම්පති බ්‍රහ්මරාජය මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ හැමතිස්සෙම උපකාර කරපු විදිය බොහෝ කොච්චර සූත්‍ර දේශනාවල තියෙනවද? එහෙමයි. එච්චර ඕනේ අපි මිනිස්සු දහම් කඩපතේ වැඩසටහනක අපි කතා කළා මතක ඇති. හරි ආශ්චර්යයි. අර චාතුම ගමේ ලස්සන සිද්ධියක් වුණා. මොකද්ද මේ අපි සාරිපුත්ත මුගලන් මහ රහතන් වහන්සේලා 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්න භාග්‍යතුන් වහන්සේ මොන ගයි. ඒතර විශාල මේ අර
අලුත පැවිදි භික්ෂුන් වහන්සේලා වෙන්න ඕනේ. මේ පිරිස විශාල රයින පිරිසයි ආපු පිරිසයි අතර පොඩ්ඩක කතාවක් ඇති වෙලා භාගතුන් වහන්සේ ඊට පස්සේ කට්ටිය මේ කියන මම ඔබ දැන් බැහැර කරනවා කියලා. එහෙමයි ස්වාමී. ඒ වෙලාවේ හරි ආශ්චර්යයි. සහම්පති බ්‍රහ්ම රාජ්‍ය දැකලා භාගතුන් වහන්සේලා කරුණ කියනවා. අන්න දැක්කනේ ආශ්චර්යය. ඉතින් එහෙම බලන් ඉන්නේ. එච්චර ඕනේ මහා ප්‍රධාන සූත්‍රය කියවලා බලන්න ඕන විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මේ සංඝයා අවුරුදු 6න් 6ට එකතු වෙන්න ඕන මේ පෝය කරන්න. එහෙමයි. ඕවාද ප්‍රාතිමෝක්ෂ කරනවා. අවුරුදු 6න් 6ට කරන්නේ කාලේ. ඒතකොට දෙවිවරු බ්‍රහ්මයෝ තමයි කියන්නේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා සංඝයාට තව අවුරුදු 5කින් මේ ප්‍රාතිමෝක්ෂ කරනවා. තව අවුරුදු 4කින් ප්‍රාතිමෝක්ෂ කරනවා. තව අවුරුදු 3කින් ප්‍රාතිමෝක්ෂ කරනවා. තව අවුරුදු 2කින් තව අවුරුද්දකින් ප්‍රාතිමෝක්ෂ කරන කළා දෙවිවරු ඇවිල්ලා පණිවිඩ කියන්නේ. එහෙම උදාාර සම්බන්ධයක් තියෙනවා මේ බුද්ධ ශාසනයක් එක්ක. ඒව ගැන කිසි අවබෝධයක් නැතුව පදනම් විරහිතව ඉතින් නිකන් ඔහේ කතා කරන්න පුළුවනි. එහෙමයි. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ නොපෙනෙන බලවේගකින් සිතට බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. පුළුවනි. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ඔය බ්‍රහ්ම නිමන්ත්‍රණික කියලා සූත්‍රයක් තියෙනවා. ඉතින් බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේ තියෙන දවසක් මේ බක බ්‍රහ්මයට හිතෙනවා පාපී දෘෂ්ටියක් ඇති වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? මේ බඹලෝ තමයි නිට්ටය. මෙතන තමයි ස්ථීර. මෙතන තමයි සදාකාලික තැන කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. මේක ලස්සන විස්තරයක් තියෙනවා මම කෙටියෙන් කියන්නේ. එහෙමයි ස්වාමී. දෘෂ්ටියක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දකිනවා. දැකලා බ්‍රහ්ම ලෝකෙට එනවා. එහෙමයි. ඇවිල්ලා ඊට පස්සේ මෙයා නිවැරදි කරන්න උත්සාහ කරනකොට හරිය පුදුමයි. මාරයා ඉතින් තව බ්‍රහ්මයකට වැහෙනවා. වැහිලා අර බ්‍රහ්මයා කෑ ගහන විදිහට කෑ ගහන්නේ මාරයා. එහෙමයි. බැලු බැලමට කෙනෙක් හිතන්නේ කවුරු කෑ ගහනවා කියලා. අර බ්‍රහ්මයා කෑ ගහනවා කියලා. තථාගතයන් වහන්සේ දකිනවා හැබැයි මේ කෑ ගහන්නේ මේ බ්‍රහ්මයා නෙමෙයි කෑ ගහන්නේ මාරයා. එතනක හරි ලස්සන වචන ටිකක් තියෙනවා. කියනවා ඒ භික්ෂුව මොහොත නිඳා කරන්න එපා කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. බක බ්‍රහ්මයන් නිඳා කරන්න එපා කියනවා. මොහොත නිඳා කරන්න එපා ඒ භික්ෂුව මේ බ්‍රහ්මයා මේ මහා බ්‍රහ්මයා කියන මේ ඉන්නේ. එහෙමයි. සියල්ලන මැඩලන කෙනා මොහු තමයි කියනවා. දැන් මේ කවුද කියන්නේ? මාරයා. එහෙමයි. ඒ වගේම කිසිවෙකුට මෙයාව මඩින්න බෑ කියන කිසි කෙනෙකුට මඩින්න බෑ කියන. සියල්ල දකින්න කෙනෙක් කියනවා මෙයා. සියල්ල දන්න කෙනෙක් කියනවා. සියලු දෙනා තමන්ගේ වසඟයට ගත්තු කෙනෙක් කියනවා මේ. කවුද මේ කියන්නේ? මාරයා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මේ ලෝකේ අධිපතියා කියන මේ ඉන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ. එහෙයි. ඊළඟට කියනවා ලෝකේ කර්තෘවරයා කියන ලෝකේ නිර්මාතෘවරයා කියන මේ ඉන්නේ. ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනා කියන මේ ඉන්නේ. එහෙමයි. ලෝක ප්‍රජාව බිහි කරන කෙනා කියන මේ ඉන්නේ. එහෙමයි. ඒ විතර නෙවෙයි ලෝකෙම වසඟට ගත්තු කෙනා කියනවා උපදින සියලු සත්‍යයන්ගේ දෙව්පියාණන් කියන මේ ඉන්නේ. එහෙමයි. බ්‍රහ්මයාගේ අදහසටම ගැලපෙන මිත්‍යාමනේ කියනවනේ ස්වාමීනි. දැන් බලන්න එතකොට. එහෙයි. දැන් එතකොට අද ලෝකේ තියෙනව නේද මේ දෙවියන් වහන්සේ විසින් මෙව්වා කියලා. එහෙමයි. ඉපදුණු සත්‍යයන්ගේ දෙව්පියාණන් මේ කෙනෙක් ඉන්නවා කියලා කිය මත දරනව නේද? එහෙමයි. ඒතර මේ අපිට මේකෙන්ම තේරෙන කාගේ මතද කියලා. එහෙමයි. ඒතර බලන්න එතකොට නොපෙනෙන අයට එන අදහස් දෙන්න බැරිද? පුළුවනි. දෙන්න පුළුවනි. දැන් ඉච්චර ඕනේ ඔය මාර්යා කියමුකෝ. ආලෝක සූත්‍රයේ තියෙනවා මේ භාග්‍යතුන් හතර ඇවිල්ලා කියනවනේ මේ හතරවෙනි වතාව එළියට බහින්නේ නැහනේ. ආලෝක බවනේ. එහෙමයි. මම ඔබේ හිත මේ පෙළනවා කියනවා. කිප්පිස්සාමි කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ හිත කුප්පන්න පුළුවන්. කේවල් කරවන්න පුළුවන් හිත අමනුෂ්‍යයන්ට. ආලෝක යක්ෂයට හැකියාව තිබ්බා. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා ආයුෂ්මත දිව්‍යයන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජාව වෙත ලෝකේ කිසි කෙනෙක් මන් දකින්නේ නැහැ කියන මගේ හිත කුප්පවන්න පුළුවන්. කෙලසවන්න පුළුවන්. වික්ෂිප්ත කරන්න පුළුවන්. වික්ෂිප්ත කළ පෙලන්න පුළුවන් කෙනෙක් මන් දකින්නේ නැහැ කියනවා. ඒතර මේ දෙව් මිනිස් ලෝකයා කොච්චර නොපෙනෙන බලපෑම් වලින් හිත කිපෙනවද? කොච්චර කිපෙනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් එහෙම බැරිද එහෙනම්? පුළුවනි. එහෙමයි. ඒතර බලන්න එහෙනම් මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට ඒ වගේ අදහස් දෙන්න පුළුවනි. දැන් හැබැයි මෙහිම එකක් තියෙනවා. නීච බලපෑම් එකතු වෙන්නේ නීච කෙනත් එක්ක. ශ්‍රේෂ්ඨ බලපෑම් එකතු වෙනවා ශ්‍රේෂ්ඨ කෙනත් එක්ක.
එහෙමයි. එහෙම එකක් තියෙනවා. දැන් සමහර දැන් ඔය තියෙනවනේ මේ ඔය ආටානාටි සූත්‍රයේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ තරහ අමනුෂ්‍යයෝ ඉන්නවා කියන. කුමක් නිසාද? සතුම් මැරීමෙන් වැළකීම, හොරකමින්, වැරදිකාම සේවනයෙන්, බොරුවෙන්, මත්පැනින් වැළකීමට දහම් දෙසන නිසායි කියන. දහම් දෙසන නිසායි කියන. දැක්ක නේද? ඒතර අපිට හොඳට තේරෙනවා එතකොට. ඒතර ඒවත් එක්ක ජීවත් වෙන පිරිසක් ඉන්නවා එතකොට. ඒ දේවල් එක්ක ජීවත් වෙන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. හරි පුදුමයි ඒක. ඒ දේවල් එක්ක ජීවත් වෙන පිරිසක් ඉන්න ලෝකේ. එහෙමයි. ඒ දේවල් වලින් යැපෙන පිරිසක් ඉන්නවා. ඒතර ඒ අයට එකතු වෙන්නේ අර කට්ටිය තමයි. ඒකයි එතකොට මේ හිතට එන පණිවිඩේ එතකොට තමන් තමයි ධර්මයේ හැසිරෙන කෙනා තමයි එතකොට දක්ෂ වෙන්න ඕන මේක යහපත්ද අයහපත්ද ශ්‍රේෂ්ඨද නීචද කියලා තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන ඒ කෙනා තමයි එතකොට. එහෙමයි. ඒකයි මේ බුද්ධ ශාසනයක ස්ථිරසාර පිළිසරණ උපදවල දෙන්නේ ආන් ඒකයි. එහෙමයි. අර සියලු මානසික උපදවන දේවල් තෙරුවන් සරණේ මනාකොට පිහිටපු ශ්‍රාවකයට තමයි ඒක හඳුනාගෙන එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඉදිරියේ එතකොට ඒ කෙනාට පිළිසරණ පිහිට ගන්න භාග්‍ය උදා වෙන්නේ ඒකයි. එහෙමයි. ස්වාමිනේ එතනදී අපි පින්වත් ස්වාමීන් වහන්සේ තවදුරටත් විමස ගන්න හිතෙන දැන් අමනුෂ්‍ය දේවල් හෝ කුමන දේවල් හෝ තමන්ගේ දුරතාවන් හෝ සියල්ල මතුවලා තමන්ගේ සිතේ මතුවෙන යම් යම් කාරණා මේ ධර්මයෙන් නිශ්චයට පමුණවා ගන්න තියෙන මේ සම්බුද්ධ ශාසනයේ දායාදේ අපිට දැන් ලැබිලා තියෙනවා සර්. අන්නේ උදාාර අවස්ථාවට ලැබිලා තියෙනවා. එහෙමයි සර්. ඒකයි මේ හැමතිස්සෙම එතකොට මේ මහන්සි ගන්නේ අන්නේ මේ සම්බුද්ධ ශාසනයේ මේ දුර්ලභ බව එක පැත්තකින් අපි තේරුම් ගන්නවා. දැන් මෙතනින් තව ලස්සන කාරණාවක් තමයි එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ එතකොට මේ හිතට පණිවිඩ කියන එක ඒතර දෙන්න පුළුවන්. එහෙමයි. දැන් ওই සංකාරුප්පත් සූත්‍රෙත් ওই කාරණේ තියෙනවා. එහෙමයි. සංකාරුප්පත් සූත්‍රෙත් තියෙනවා සහස්‍රී ලෝක ධාතුවටම අධිපති බ්‍රහ්මයෙක් ඉන්නවා කියන. එයාට පුළුවන් කියන මේ ලෝක ධාතුවටම බලය පවත්වන්න පතුරවන්න පුළුවන් කියන. එහෙමයි. අද යම් කෙනෙක් උපදිනවද එයාටත් බලය පතුරවන්න පුළුවන් කියන. එහෙමයි. අද යම් කෙනෙක් උපදිනවද? එහෙමයි. හරි පුදුමයි ඒක. එච්චර ඕනේ දැන් බලන්න මේ මාරත්තජ්ජනී සූත්‍රයේ තියෙනවා අපගේ 이르දි බලලාභී අතරින් අග්‍රේශ්වර පරම පූජනීය මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කුසර රිංගනවනේ මහයෙක්. එහෙමයි ස්වාමී. කුසර රිංගන්නේ. එහෙමයි. ඒකේ තියෙනවා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඒ මාර්ය මිනිස්සුන්ට වැහිලා සංඝයාට ගරහා. බැලූ බැල්මට ඒ පේන්නේ මිනිස්සු ගරහනවා කියලා. නමුත් කරන්නේ කවුද? නොපෙනෙන අය විසින් කරන්නේ. එහෙමයි. ඊට පස්සේ අන්තිමට බැරිතන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකලා කියනවා මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ දැකලා කියන මෙන්න සිද්ධියක් වෙනවා. දැන් මෛත්‍රී සතර බ්‍රහ්ම විහරණ වඩමින් ඉන්න කියලා. එහෙමයි. ඊට පස්සේ මොකද කරන්නේ? මිනිස්සුන්ට වැහිලා කියනවා දැන් ලාභ සත්කාර දෙන්න කියලා. එහෙනම් දන් දෙන්න කියලා සිතවිල්ල දෙන්නත් පුළුවන් නොපෙනෙන ලෝකෙට. දන් දෙන්න එපා කියන සිතවිල්ල දෙන්නත් පුළුවන් නොපෙනෙන ලෝකෙට. එහෙමයි. ගරහපන් කියන සිතවිල්ල දෙන්නත් පුළුවන් නොපෙනෙන ලෝකෙට. ප්‍රශංසා කරපන් කියන සිතවිල්ල දෙන්නත් පුළුවන් නොපෙනෙන ලෝකෙට. එහෙමයි. කොච්චර රවට්ටන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ මොන බලපෑමක් මිනිසුන් විදිහට අපිට ස්වාමීනි මේ විවිධ බලපෑම් වලට අපි යටත් වෙන ස්වරූපයෙන් යුක්තද කියන කරුණ. අනිවාර්යෙන්. එහෙමයි. ආශ්චර්ය දේ තියෙන්නේ සම්මා සම්බුදු කෙනෙක් මෙවන් අසිරිමත් ගුණ දරාගෙන ඇවිල්ලා දෙව් මිනිස් ලෝකයට අහෝ මේ අසරණ අපිට මේක කියලා දෙනවනේ. එහෙමයි ස්වාමී. ඒකනේ ආශ්චර්යය. එහෙයි. ඕක සාමාන්‍ය දෙයක්. එහෙමයි. ඕක සාමාන්‍යයි. ආශ්චර්ය දේ තමයි මේක දකින ආශ්චර්ය මනුෂ්‍ය රත්නයන් මේ මිහිපිට පහළ වෙනවා. එහෙමයි. ඒක කියලා දෙන ආශ්චර්ය මනුෂ්‍ය රත්නයන් මේ මිහිපිට පහළ වෙනවා. ඒකෙන් නිදහස් වෙන දහමක් කියලා දෙන ආශ්චර්ය මනුෂ්‍ය රත්නයන් මේ මිහිපිට පහළ වෙනවා. ආශ්චර්ය ඒක. රැකවරණය පහළ වෙනවා. රැකවරණය පහළ කරලා දෙනවා. එහෙමයි. එවන් ආශ්චර්ය මනුෂ්‍ය රත්නයගේ ආරම්භය තමයි මේ අසංකේය කල්ප ලක්ෂ 20කට පෙර මේ සුන්දර සිද්ධිය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සුන්දර සිද්ධිය ගැන අපි නැවත නැවත සිහි කරන්න ඕන. එවන් ජීවිත පරදුවට තියාගෙන මවක් රකින්න. ජීවිත පරදුවට තියාගෙන මවක් රකින්න. එහෙමයි. තරුණයෙක්ගේ ජීවිතේ උදාර නැද්ද? උදාරයි. එවන් උදාර චරිතයක් දිහා දෙවියෝ බලනවා කියන එක නොවන දෙයක්ද? වෙන දෙයක් ඒක. එහෙමයි. සත්පුරුෂ දෙවිවරු නම් බලනවා. එහෙමයි. ඒකනේ දැන් අම්බෙක්කාරතුමා දක්ෂයි.
නමුත් හීන කුලේ නමුත් ගුරුවරයාට උහුලන්න බැරි වුණා ඒක. ඇයි? ගුරුවරයාට තිබුණා උගත් බව කියන කුසලතාවය තිබ්බා. උගත් බවෙන් තමනුත් මේ ඒ කාලේ හැටියට තමන් ලෝකයට සේවයක් කරනවා කියලා තමන්ට වැටහීමක් තිබ්බා. අනේ මේ තරුණයටත් මේ වගේ රටට සේවයක් කරනවා කියලා ජාතියට සේවයක් කරනවා කියලා වැටහීමක් තිබ්බා. ඒතර අනේ මේ තරුණයටත් මේ අනාගතේ හොඳ උගත් කෙනෙක් වුණොත් මේ රටට ජාතියට ලෝකෙට සේවයක් කරන්න පුළුවන් නේද කියන අදහස සත්පුරුෂ ගුරුවරයාට එනවා. එහෙමයි. ඒතකොට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ එතකොට මේ. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒ අදහසුනේ මේ ගුරුවරයා උදව් කරන්නේ එතකොට. එහෙනම් ඔක වෙන්න බැරිද? සත්පුරුෂ දෙවිවරු උදව් කරන්නේ නැද්ද එතකොට එහෙනම්? සත්පුරුෂ දෙවිවරුන්ගේ උදව් උපකාර කිරීම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිත් දේශනා කීවද යවෙනවා. කරපු මහා අනුග්‍රහය චාතුම සූත්‍රේ. එහෙමයි සර්. දැන් බලන්න ධර්ම දේශනාවට ශාස්ත්‍රුන් වහන්සේ හිත නොනැමෙද්දී සහම්පති බ්‍රහ්මරාජයයි ඇවිල්ලා ආරාධනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. අසිරිමත් සිදුවීම. එතකොට මේක මේ බුද්ධ ශාසනය විතරක් නෙමෙයි සෑම බුද්ධ ශාසනයකම තියෙන ආශ්චර්යයක්. ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු වෙලා ඉද්දී මේ නාගයෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ සෙවණ සලසනවා. වහිද්දි මතකනේ යට. එහෙමයි ස්වාමීනි. එහෙම තියෙනවා. එහෙයි. දැන් අසුරය ආපු නිසානේ අසුරය ඇවිල්ලා දහම් සාකච්ඡාවක් කරපු නිසානේ පහාරාද සූත්‍රයේ බුද්ධ දේශනාවට එකතු වෙන්නේ. එහෙමයි. එහෙම තියෙනවා. එහෙමයි. ඒතර බුදු සසුනත් එක්ක එකතුයි මේ නොපෙනෙන ලෝකේ. ස්වාමීනි දැන් අපි මිනිස් ලෝකය ගැන විතරක් අපේ පරිසරය ගැන විතරක් හිතාගෙන කොටු වෙලා හිටියොත් තමයි ගොඩක් හරවුද. දැන් ඊට එහා මේ විස්මිත ලෝකයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්ම මොනතරම් ඉලදර වෙනවද කියන එක. විස්මිත ලෝකයේ විස්මිත බව තේරුම් ගන්න ඇත්තටම යාට ශ්‍රද්ධාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ සූත්‍ර පිටකේ අපි කියවනවා. මේ කරුණු ටික ක්ලික් වෙන්නේ නැහැ ලේසි. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව තමයි දේශනා ඒ කරුණ වලට ශ්‍රද්ධාව උපදින්නේ. සැක උපදින්නේ. එහෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බුද්ධ ශාසනයේ මේ දෙවිවරුන්ගේ තියෙන රැකවරණේ ඊළඟට ඒ විතරක් නෙමෙයි දැන් මේ තරුණයා කොච්චර ආරක්ෂා කරන්න දෙවිවරු විසින්. එහෙමයි ස්වාමීනි. ඒ දීපරදෝට තියාගෙන ගුණේට පිදු තරුණයෙක් නේ දැන් අපි බැලූ බැල්මට පේන්නේ මම ආරක්ෂා කළා කියලා. මම නෙමෙයි මම බැලූ බැල්මට ප්‍රඥාවන්ත කෙනෙකුට තියෙන ධර්මය ආරක්ෂා කළා කියලා. එහෙමයි. බැලූ බැල්මට පේන්නේ මේ මමට ගෞරව කළා කියලා නේ ධර්මයටයි ගෞරව කළේ. එහෙමයි. ප්‍රඥාවන්ත කෙනෙකුට පේන්නේ. එතකොට එවන් කුසලතා තියෙන හිතක් තියෙන උත්තමයටයි එතකොට මේ සම්බුද්ධත්වයට ඔන්න අසංකේය කල්ප 20කට පෙර සිත පහළ වුණේ. එතකොට අපි මේ බණ කතා පොත්වල ඊට පස්සේ කියන විස්තරත් එක්ක බලද්දී ඊට පස්සේ මේ තරුණයට ඊළඟ ආය වාසනාව වුන් උදා වෙනවා කාලය ටික ගත වෙද්දී මීට අසංකේය කල්ප 4කුත් උන ලක්ෂයකට පෙර. එහෙමයි. අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයකට පෙර වුණ අවස්ථාව උදා වෙනවා. ඔන්න දැන් මුලින් කල්ප මේ 20කට පෙර. අසංකේය කල්ප 20කට පෙර. එහෙමයි. දැන් ඊළඟට කාලය ගත වෙලා හරි පුදුමයි. දැන් පින පිරුපු තරුණයට දැන් බලන්න දැන් මේ සම්බෝධියට බීජ හැදුනද නැද්ද? හැදුනනේ. එහෙමයි. ගුණේ හැදුනා. යම් පිනක් සකස් වුණා. කර්මානුරූපව සසරෙනවා. ගාන්ට ඒකට අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක හිමි වෙනවා. ඒකට අවස්ථාවක් තියෙනවා. ඊළඟ අවස්ථාව උදා වෙන්නේ අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයකට පෙර වුන් සාරමණ්ඩ කියලා කල්පයක් උදා වෙනවා. එහෙමයි ස්වාමීනි. එතන මේ සාරමණ්ඩ කල්පයේ වුන් සුමේද නමින් උපදිනවා. ගිදරක. උපතින්ම මහා ධන දාන්නේ පිරී ගිය තරුණයෙක්. පස්සේදී මේ තරුණයෙක් දෙමව්පිය මිය පරලෝ ගියාට පස්සේ හරි පුදුමයි. දැන් අර උතුම් හිත එතකොට ඒ කාලේ පුරාට වැඩි ප්‍රඥාව ධනස්කන්ධේ දිහා බල ලෝභ සිත් පහළ වෙලා මරාගන් ලෝකේ තරුණයාට ඒක නෙමෙයි ඇති වෙන්නේ. සත්පුරුෂ හිත් නෙමෙයි. උදාර හිත් නේ. ඒ තරුණයාට ඒව දැකලා හිතනවා අහෝ මේ මෙච්චර විශාල ධනයක් උපයන්න දෙමව්පිය මහන්සි වුණා. ආච්චිල සීල මහන්සි වුණා. අහෝ ඒ ධනය මෙච්චරන් දුක් විඳලා හම්බ කරලා දාලා ගියානේ. එහෙමයි ස්වාමීනි.
එහෙනම් මම මේ ධනය අරගෙන යන්න ඕනේ. අරගෙන යන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. උදාර කෙනාට ඇති වෙන්නේ මොන සිතිවිලිද? උදාර සිතිවිලි. එහෙමයි. ප්‍රඥාවන්ත කෙනාට ඇති වෙන්නේ ප්‍රඥාවන්ත සිතිවිලි. දැන් බලන්න මෙතන මේ උදාර සිතිවිල්ල තමයි මොකක්ද? දෙමව්පියෝ මේව දාලා ගියා මම අරගෙන යන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් ප්‍රඥාවන්ත සිතිවිල්ල කොහමද? දැන් මේක අරගෙන යන විදිය. දැන් සාම ප්‍රඥාව නැති කෙනෙක් නම් මේක අරගෙන යන්නේ කොහොමද? මේකකින් එක්ක රජ වෙන්න උත්සාහ කරයි, බලයක් හදාගන්න උත්සාහ කරයි. එහෙම නෙවෙන්නේ. එහෙමයි. විවිධ බඩු භාණ්ඩ මේ දේවල් ගනි, වතු පිටි ගනි නේද? මහා සේනාවක් හදාගනි ධනෙ වියදම් කළා. නමුත් ප්‍රඥාවන්ත කෙනා අරගෙන යන්නේ කොහොමද? ඔක්කොම ධනෙ දුන්නා. එහෙමයි ස්වාමීනි. අතහැරිය. ඔක්කොම දන්සලක් කළා. එහෙමයි. දන්සලක් කළා කල්පනා කළා දෙම එහෙනම් මම ගිහි අතහරිනවා. දැක්ක නේද? එහෙමයි. ගිහි අතහැරලා ඒ කාලේ තියෙන ක්‍රම විදිහට අනුව පැවිදි වුණා. ඒකට කියන තවුස් පැවිද්දක් තිබිලා තියෙන උට ඒ කාලේ. හැබැයි ඒ කාලේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාල පරිච්ඡේදය. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. දැන් මේ ලක් එක අරගෙන ඉන්නේ හැටි. දැන් මේ කාටද පේන්නේ? බුදු කෙනෙකුට පේන්නේ. ඒ නිසා පින්වත් මේකෙන් අපිට තේරෙනවා මේ ආශ්චර්ය වූ මනුෂ්‍ය රත්නේ දිහා අපි ඒතර මේ අපි බෝධියක් වඳින්න ගියත්, චෛත්‍යයක් වඳින්න ගියත් උදීහවස අපි මෙවන් උත්තමයෙක් සිහි කරලානේ වඳින්නේ අපි. මෙවන් උත්තමයෙක් සිහි කරලානේ වඳින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වන් උත්තමයෙක් සිහි කළා බෝසතාණන් වහන්සේ ගැන පවා හිත පහදවා ගත්තු අය සුගතිය. බෝසත් චරිත දිහා. එහෙමයි තියෙන්නේ සුගතිය යනවා. බෝසත් චරිතය. හරි පුදුමයි හදාගත්තු බීජේ විසින් මුණ ගැස්සුවා කවුද? දීපංකර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. මුණ ගැස්සනවා. එහෙයි. ඒක බලන්න දැන් එක පැත්තකින් තමයි දැන් අර පිරුවර මහා ගුණ සම්පත්තිය. ඒතර අපිට තේරෙනවා ඒතර මේ අපි සංසාරේ අවංකව අපි යම් ගුණයක් පුරනවද? ඒතර ඒ ගුණේ මල්පර ගන්න දවසක් තියෙනවා. එහෙමයි. මල්පල ගන්න දවසක් තියෙනවා. එහෙනම් දීප උදාගෙන සිල් රැක්කොත් කොහොමද ඇද්ද බුද්ධ ශාසනයක? දීප උදාගෙන තෙරුවන් සරණේ පිහිටලා ඉන්න පුළුවන්කම තිබ්බොත් කොහොමද මේ බුද්ධ ශාසනයක? දීප උදාගෙන තෙරුවන් සරණේ පිහිටලා දම්පැන් දීගෙන හිටියොත් කොහොමද පිළිසරණ? නිවනක් අරමුණු කරගෙන මල්පල ගන්නෙන්නේ නැද්ද? ගන්නෙනවා. වෙන දවසක යන්න බෑ. ඒ වෙන දවස කියන්න පුළුවන් සෝතාපන්න කෙනෙකුට නම්. හැබැයි අන්න එකයි කියන අවංකව ගුණයක් පුරන්ට කියලා කියන්නේ. එහෙමයි. ඉතින් මේ බුද්ධ චරිතය ගැන උදාාර චරිතය ගැන අපි හිත පහදව ගනිමින් අනිත් පැත්තෙන් තමයි ඒකට තේරුම් ගන්න ඕන මේ උදාාර අවංක ගුණයක ආශ්චර්යය. ගුණය කියන්නේ ධර්මයක් එතකොට. එහෙමයි ස්වාමීනි. ධර්මයට දීපිදුවොත් ඒකේ ආශ්චර්යය. හැබැයි ඒක අවංකව කරන්න ඕන. පොඩි දෙයක් වෙන්න පුළුවනි. පොඩි දෙයක් වෙන්න පුළුවනි. ඒක අරමුණු කරගෙන නිවන අරමුණු කරගෙන ඒ ගුණය රකින්න ඕන අවංකව. ඒතර අනික් ගුණ පුරා ගන්න යම් මහන්සියක් ගන්න හතරේ අවංකව යම් ගුණයක් පිළිපදලා අපි වාසය කරන්න ඕන. එහෙමයි. ඒ ගුණය ඔහු කවදා හරි සසරින් ඈතර කරවයි. එහෙමයි ස්වාමීනි. කවදා හරි. එහෙමයි. ඉතින් ඊට පස්සේ මේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයේ සිදුවෙච්ච මේ අසීරිමත් සිදුවීම තියෙනවා සමහර අද අපිට කාල වේලා මදි මේක කරන්න. එහෙමයි. ඒකත් මම පොඩි විස්තර තමයි කරන්නේ මොකද මේකේ විස්තර සමහර විට පාරමිතා කියන දහම් වැඩසටහන ඊට අමතරව දැන් මේ කාලේ බොහෝ යනවා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය අසිරිය ගැන විස්තර කරන. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අර නිබදව අහන්න වෙන සිද්ධිනේ සමහර විට. ඉතින් මම ගොඩාක් උත්සාහ කළා මෙතනදී අපි බෝසතාණන් වහන්සේ මෙතනදී මේ විවරණ අරගෙන ඒ විවරණ සිරියෙන් අසිරිමත් වෙන ජීවිත ගැන මේ සූත්‍ර දේශන ඇසුරේ. එහෙමයි. ඒ නිසා තමයි මේකට මම නම දැම්මේ සම්බුදු සිතක අසිරිය. එහෙමයි ස්වාමීනි. ඒ දැන් බලන්න මේ දැන් මම තමන්ගේ ජීවිතේ පරදුවට තියාගෙන රකින්නවා කියන එකත් ඒ සිතේ ඇතිවෙච්ච අසිරිමත් සිතවිල්ලක් නේද? එහෙමයි. එතකොට බලන්න හරි ආශ්චර්යයි මව මරණයෙන් බේරලා ඊතර කරවන්නේ යම්සේද මේ දෙව් මිනිස් ලෝකයා මං ඊතර කරවනවා කියලා උදාහර අදහසක් ආවනේ. එහෙමයි. ඒකනේ ආශ්චර්යය. දැන් මව මරණයෙන් ඊතර කරවන්නේ.
එතකොට බෝ මේ උත්තමයට අදහසක් ආවා. හරි ආශ්චර්යයි. මම මේ විදියට මරණයෙන් ගලවගන්නේ යම්සේද දෙව් මිනිස් ලෝකයා මං ජරා ව්‍යාධි මරණ දුකෙන් මං ඈතර කරවනවා. ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ සිතක්. එහෙමයි ස්වාමීනි. උදාර පුරුෂයෙකුට උදාර සිතක්. ආශ්චර්ය පුරුෂයෙකුට ආශ්චර්ය සිතක්. ඉතින් ඒ නිසා මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය. ඒ ආශ්චර්ය වූ මනුෂ්‍ය රත්නය ගැන සිත පහදවාගෙන සසරම සුවපත් කරගෙන සසර දුකින් ඈතර වෙන්නම මේ පුණ්‍ය සම්පත්තිය මේ පින්වත් සියලු දෙනාට එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ව්‍යවහාර වර්ෂයෙන් වෙසක් මාසයේ උදාවන මේ දවසේ භාග්‍යවතුන් වහන්සේ සියලු හදවත්වල වඩා හිඳවා ගැනීම පිණිස අපට අනුකම්පාවෙන්ම දහම් අවවාද අපේ පින්වත් ස්වාමින් වහන්සේ දහම් සාකච්ඡාව ආරම්භ කරමින් සිදු කොට වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදා වී තිබෙනවා. අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ වලගෙදර මනන්නාවත් පදිංචි පින්වත් පියසිරි ජයසිංහ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු දූදරු පිරිස ඒක රාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභව බලයෙන් සූපත් වේවා. සක් දෙවිඳුන් විස්කන් දේවපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සෙම්පති දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභව බලයෙන් සූපත් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඒ වගේම සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා දාසුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තියේ දායකත්වය දරූ සියලු දෙනා නමින් ඔබ අප නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පියසිරි ජයසිංහ පින්වත් මහත්මයා එම මහත්මිය දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ උතුම් ධර්මානුශාසනා සිදු කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ වෙසක් සමයේ ලෝකයට දායාද කොට ගැනීමෙන් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු.
ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන වලගෙදර මනන්නාවත්ත පදිංචි පින්වත් පියසිරි ජයසිංහ මහත්මයා සහිම මහත්මිය ඇතුළු පින්වන්ත දූ දරුවන් හැම දෙනාම අපි තාම දයාවෙන් පින් ඇති ඔබ හැම දෙනාම සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා ලෝකයට උතුම් ශ්‍රී සද්ධර්මයේ දායාද කරගන්න මේ සදහම් සාකච්ඡා මාලාවේ දායකත්ව බර පැනවෙන් කර ගැනීමෙන් 071232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් සියලු අවස්ථාවන්හි සතුටින් සොම්නසට පත්වෙන විටත් විපතින් ව්‍යසනයට පත්වෙන අවස්ථාවේදී වුණත් ඇත්තටම අපි මරණයට පත්වෙන මොහොතේදී වුවත් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගත යුතුමයි කියලා ඔබේ හදවත ඔබට සාක්ෂි සපයන මොහොතක්. ඉතින් අපි මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.